දයාබර මිතුරිය ඔබට සැමට ප්‍රීතිමත් සවස් දවසක් ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේ අපට සුද්ධ ලියවිල්ල තුළින් අනාගත වාක්‍ය අනාගතයේ සිද්ධ වෙන්න තිබෙනා වූ කාරණා සුපැහැදිලිව සරලව ඒ වගේම හංගල අපි කියනවා ස්වාමීන් වහන්සේගේ රහස හැටියට දේව වචනය තුල නිදහංගත කර තිබෙනවා. සෑම සතියකම අපි මේ ශුද්ධ වූ නිධානය සොයමින් ඊටාම විනයගරුකව ඊටාම පරිස්සමින් ශුද්ධ ලියවිල්ලටම අනුකූලව ශුද්ධ ලියවිලි බයිබල් පාඨ තුලින්ම උන්වහන්සේ අනාගතයේ සිද්ධ වෙන්න තිබෙනා වූ කාරණා එල්දරව් කර දී තිබෙනා බැවින් මේ සියල්ල අපි ඊටාම පරිස්සමින් ඉගෙන ගන්න සිටිනවා. ඔබ දන්නවා සෑම මම මේ දේශනාව රෙකෝඩ් කරන්නේ සිකුරාදා රාත්‍රියේ සෙනසුරාදා දවසේ ඔබට විවේකීව ඉන්නව අවස්ථාවේ ඔබට මේ දේශනාව අධ්‍යයනය කරන්නට දෙන පිණිස ඔබ ඉදිරියේ සෑම සතියකම ඔබට ඔබ ඉදිරියේ තබනවා. අද සුවිශේෂිත දවසක්. මොකද ඒකට හේතුව ඔබ පැහැදිලිව දන්නවා අපි මේ දේශන මාලාවක් ආරම්භ කරන්නේ. මේ දේශන මාලාවේ ප්‍රධානතම අරමුණ තමයි ශුද්ධ ලියවිල්ල තුළින් විරුද්ධ ක්‍රිස්තුස් නැත්නම් අන්ත ක්‍රිස්තුස් හඳුනා ගැනීම. අපි දේශන කීපයකට අපි අවධානය යොමු කරා. ඒ සියලු දේශන තුළින් අපි තහවුරු කරගත්ත ශුද්ධ ලියවිල්ලටම අනුකූලව අන්ත ක්‍රිස්තුස් කවුද කියන කාරණේ. දැන් අපි ඇවිල්ලා තිබෙනවා පැහැදිලිව අපි එල්දරව් පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 1-10 දක්වා ඒ වගේම දානියෙල් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා කුඩා අංග පිළිබඳව දී තිබෙනා වූ සාක්ෂි හරි බරපතල ලෙස ඉතාමත් ගැඹුරින් අපි සංසන්දනය කරලා එල්දරව් 13 වෙනි පරිච්ඡේදයේ 10 දක්වා කතා කරන්නේ. ඒ වගේම දානියෙල් 7 වෙනි පරිච්ඡේදයේ කතා කරන්නේ කුඩා අංග හැටියට හඳුන්වන්නේ එකම රාජ්‍ය ආගමික සහ දේශපාලන රාජ්‍ය වන පාප බලයේ සහිත වතිකානුව බව රෝම සභාව බව අපි පැහැදිලිව දේව වචනය තුළින් සාක්ෂි ඇතුව තේරුම් ගත්තා. දැන් අපි ඇවිල්ලා තිබෙනවා සුවිශේෂිත වූ කාරණයකට. ඒක තමයි දානියෙල් සමාන එල්දරව් 13 වෙනි පරිච්ඡේදයේ 10 දක්වා කතා කරන්නේ පාප බලයේ සහිත වතිකානුව බව අපි තහවුරු කරගත්තා වගේම ඊට පස්සේ තමයි හොඳම හරිය තියෙන්නේ. කියන්නේ අපේ ජීවිතයට අපි ජීවත් වෙන කාලයට බලපාන්නා වූ කාරණය පිළිබඳව අපිට එල්දරව් කර තිබෙන. දැන් එල්දරව් 13 වෙනි පරිච්ඡේදයේ 10 දක්වා ලියා තිබෙන අනාවැකිය සම්පූර්ණ වෙලා නැති තිබෙන්නේ. ඒ සම්පූර්ණත්වයේ පිළිබඳව අපි පැහැදිලිව ගිය සතියේ දේශන තුල ඉගෙන ගත්තා. දැන් සම්පූර්ණ වෙන්න කොටසක් තිබෙනවා. මේ කොටස පිළිබඳව තමයි අද දවසේ මගේ ජීවිත කාලේ මේ කොටස සම්පූර්ණ වෙනවා අනිවාර්යයෙන්. මම මේක ගලේ කිටුවා වගේ නැත්තම් මෙච්චර තහවුරු කරලා ඔබ ඉදිරියේ තබන්නේ ශුද්ධ ලියවිල්ලට අනුව අනාගත වාක්‍ය පිළිබඳව හොඳට ගැඹුරින් අදාළලා උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව උන්වහන්සේ පැහැදිලි සාක්ෂීන් ඒ පිළිබඳව දී තිබෙන නිසායි. ඔබ දන්නවද දැන් අපි දන්නවා පැහැදිලිවම පාප බලයේ සහිත රෝමානු සභාව පිළිබඳව ශුද්ධ ලියවිල්ල පැහැදිලි ආලෝකයක් දානියෙල් 7 සහ එල්දරව් 13 දීලා තිබෙනවා. හැබැයි ඔබ එල්දරව් 13 වෙනි පරිච්ඡේදයේ 11-18 දක්වා කතා කරොත් කියවුවොත් එතන තවත් රාජ්‍යයක් එන මුර්ගයෙක් නැත්නම් මුර්ගයෙක්ගෙන් සංකේතවත් කරන්නා වූ රාජ්‍යයක් පිළිබඳව කතා කරනවා. මේ රාජ්‍ය කුමක්ද? මේ රාජ්‍ය කුමක්ද කියන කාරණයට තමයි අද දවසේ අපේ අවධානය බලවත් ලෙස යොමු කරන්න යන්නේ. ගොඩාක් දෙනෙක් කිදුණු සමාජය තුල දන්නේ නැහැ මේ එල්දරව් 13 වෙනි පරිච්ඡේදයේ 11-18 දක්වා කතා කරන්නා වූ මේ රාජ්‍ය මේ මුර්ගයාගෙන් පොළවෙන් මතුවෙනා වූ මුර්ගයාගෙන් සංකේතවත් කරන්නා වූ රාජ්‍ය කොමක්ද කියන කාරණය. අපි දේව වචනේ සාක්ෂි සුද්ධ ලියවිල්ලටම අපි ඉඩ දෙනවා. අද දවසේදී මේ එල්දරව් 13 වෙනි පරිච්ඡේදයේ කතා කරන්නා වූ 13-11-18 දක්වා කතා කරන්නා වූ රාජ්‍ය මොකක්ද කියලා හඳුනා ගන්නට අපි ශුද්ධ ලියවිල්ලටම ඉඩ දෙනවා. ශුද්ධ ලියවිල්ල තුලින්ම මගේ අර්ථකථන නෙවෙයි මේ සියල්ල ශුද්ධ ලියවිල්ල තුලින්ම අපි
ඉගෙන ගනිමු. ඉතිහාසගත සාක්ෂීන් සමග සංසන්දනය කරමින්. සියල්ල පැමිණෙන නිහිලින් ගොඩාක් අය මම දන්නවා ලොකු කුතුහලයකින් ඉන්නවා මේ රාජ්‍ය මොකක්ද කියන කාරණය හඳුනා ගන්න. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා, ප්‍රශංසා වේවා. ඔබ ඊටම ජූලිතකින් ආශාවකින් මේ දේශන මාලාවට සම්බන්ධ වෙලා තිබෙනවා. සියල්ල එල්තරව කරන්නේ උන්වහන්සේ. මට මඟ පෙන්වන්නේ, මගේ මුඛයේ වචන තබන්නේ, මගේ මනසට මේ සියල්ල දෙන්නේ උන්වහන්සේ. ඒ නිසා අපි උන්වහන්සේට යටහත් 5000ක් පමණ. ඒ නිසා අපි උන්වහන්සේට අපේ ජීවිත බාර කරලා සුද්ධාත්ම බලය ඉල්ලමු. මේ එල්තරව පොතේ 13 වෙනි පරිච්ඡේදය 11 සිට 18 දක්වා කතා කරනවා. මේ රාජ්‍ය මොකද්ද? මේ රාජ්‍ය තමයි අර පළමු වර්ගයට නැත්තම් පාප බලයේ සති වතුකානුව නැවත බලවත් කරන්න යන්නේ. නැවත උට අහිමි වුණා වූ බලය දෙන්නට යන්නේ. ඒ නිසා කවුද මේ රාජ්‍ය කියන කාරණය අපි ශුද්ධ ලේවිල තුලින් ඉගෙන ගනිමු. ඉතිහාසගත සාක්ෂියන් සමගින් අපි උන්වහන්සේට අපේ ජීවිත බාර කරමු. අසත් පොළොවත් මහා පාලනය කරන්නා වූ සබදවසේ ස්වාමී වහන්සේ මම කාර්යදී කියන නී වහන්සේට කරනවා, ප්‍රශංසා කරනවා මේ ශුද්ධ අවස්ථාව අපිටම ගැන. ඔබ වහන්සේට අපි හැමදාමත් ණයගැතිය කියන්නේ ඇයි? ඔබ වහන්සේ අපට අන්තිමේ මුලපට අනෙල්දරව් කර දී තිබෙන තරන් වහන්සේ. අපේ ජීවිත කාලේ ඉඳ තිබෙනා වූ ඉදිරියේ වෙන්න තිබෙනා වූ ඒ සම්පූර්ණ වෙන්න තිබෙනා වූ මහත් වූ අනාවැකිය ඔබ වහන්සේ අපට එල්දරව් කර දී තිබෙනවා. දානියෙල් පොතට සහ එල්දරව් පොතට. අපි දැන් ඉගෙන ගන්නට යනවා. එල්දරව් 13 වෙනි පරිච්ඡේදයේ සිට 18 දක්වා කතා කරන්නා වූ ඔබ වහන්සේ අපට එල්දරව් කර දී තිබෙනා වූ අර අහිමි වුණා වූ බලය, නැත්නම් අහිමි වුණා වූ ඒ තුවාල ලැබුවා වූ, මරණීය තුවාලය ලැබුවා වූ ඒ පාප බලය සහිත ඒ රෝමන් සභාව කොයිජාකාරයෙන්ද නැවත බල ගන්නට එන්නා වූ ඒ මහත් වූ බල අධිකාරිය නැත්නම් ඒ රාජ්‍ය පිළිබඳව අපි ඉගෙන ගන්නට යන අතර පියන්නේ සියල්ල එල්දරව් කරන්නේ වහන්සේ. එල්දරව් කර තිබෙන්නේ වහන්සේ. පළමුව මට උගන්වන්න ස්වාමිනී, දෙවනුව අසන්නවරමනව සියල්ලන්ට මේ කරුණු කාරණා චද ලේවිලට මනුව තේරුම් ගන්නට අපිට සුද්ධාත්ම බලය දෙන්න කියලා ලෙමින වහන්සේගේ බලත් වහන්සේට අප සියලු දෙනා ජීවිත මෙතෙදි බාර වෙන්නේ කැපෙන්නේ යේසුස් වහන්සේගේ අශිදුතම ප්‍රේමණීය වූ නාමසානය. ආමෙන්. ඔබට මාතෘකාව පේනවා ඇති. ඌ මහා සර්පයෙකු මෙන් කතා කළේ කවුද මේ? ඒක අපිට හම්බෙන්නේ කොහෙද? මේ බයිබල් පාඩේ හම්බෙන්නේ එල්දරව් පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 11 සිට 18 දක්වා ඔබ කියවුවොත් මෙන්න මේ වචනය අපිට හම්බෙනවා. මට මතක හැටියට මම මේ බයිබල් පාඩේ උපුර දෙනවා. එල්දරව් 13 වෙනි පරිච්ඡේදයේ 11 සහ 12 තමයි මේ බයිබල් පාඩේ අපිට හම්බෙන්නේ. මම ලියලා තියෙනවා පැහැදිලිවම කවුද මේ මහා සර්පෙක් වගේ බැටළු පැටවෙක් වගේ ඇවිල්ලා මහා සර්පෙක් වගේ කතා කරන්නේ කවුද කියන කාරණේ ඍජුව කෙලින්ම ගලේ කෙටුවා වගේ ඔබට දීලා තිබෙනවා මාතෘකාව. දැන් ඔබට මේ කාරණේ දුන්නා වගේ නෙමෙයි ශුද්ධ ලේවිලට අනුව තහවුරු කරන්න ඕන. අපි යම් ශුද්ධ ලේවිලන මේ කාරණා තේරුම් අරගෙන පැහැදිලි කරගන්න. ඒ වෙන කවුරුත් නෙමෙයි ඇමරිකා එක්සත් ජනපදයේ පිළිබඳව එල්දරව් පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 11 සිට 18 දක්වා පැහැදිලි ආලෝකයක් සාක්ෂි පිටින් අපිට දී තිබෙනවා. ශුද්ධ ලේවිලට අනුව අපි ඒ කාරණේ දැන් ඉගෙන ගනිමු. ඔබගේ අවධානය යොමු කරනවා මේ කතා කරන්නේ එල්දරව් 13 වෙනි පරිච්ඡේදයේ 1 සිට 18 දක්වා කතා කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයමයි කියන්නේ. ශුද්ධ ලේවිලෙන් ඔබට සාක්ෂි 10ක් ඔබ ඉදිරියේ තබනවා. ඒ නිසා කිසි කෙනෙකුට හොලවන්න බැරි බලවත් වූ සාක්ෂීන් ශුද්ධ ලේවිල බයිබල් පාඨ තුලින් ස්වාමීන් වහන්සේ අපට දී තිබෙන නිසා අපි ඒ තුලින්ම ඉගෙන ගනිමු. මේක අනාවැකි දාමයක්. ඔබට මතක ඇති. මේ කුඩා අංග කවුද? නැත්නම් විරුද්ධ ක්‍රිස්තුස් කවුද? නැත්නම් මේ මහා බබිලෝනිය කවුද? විවිධාකාර නම් වලින් මේ විරුද්ධ ක්‍රිස්තුස් අන්ත ක්‍රිස්තුස් හඳුන්වා තිබෙනවා. තෙසලෝනික පොතේ පාපේ මනුෂ්‍ය විනාශී පුත්‍රයා නොපනත්කම් කරන්න හැටියට හඳුන්වනවා. යෝහාන්ගේ පොතේ විරුද්ධ ක්‍රිස්තුස් හැටියට හඳුන්වනවා. එල්දරව් පොතේ බබිලෝනිය හැටියට මුහුදෙන් පැනනග්ගා වූ මුර්ගෙක් හැටියට රාජ්‍යයක් හැටියට දානියෙල් පොතේ කුඩා අංග හැටියට ස්වාමීන් වහන්සේ මොනතරම් සාක්ෂීන් අපිට විවිධාකාරී දී තිබෙනවද මේ විරුද්ධ ක්‍රිස්තුස් හඳුනා ගන්න. අනාවැකි දානයක් හැටියට කැඩෙන්නේ නැතුව මැද කඩන්නේ නැතුව ඒක දන්වලක පුරුකක් වගේ හරි ලස්සනට දානියෙල් පොතේ හරියටම බන්ධනය කරලා දීලා තිනවා. ඒ කොහොමද? රාජ්‍යයන්ගේ නැගිටීම සහ වැටීම පිළිබඳව අපිට පැහැදිලි ආලෝකයක් දෙමින්. ඔබට මතක ඇති දානියෙල් 7 වෙනි පරිච්ඡේදය තමයි අපි
ඉගෙනගෙන ආවේ මේ කුඩා අංග අඳුර ගන්නට කුඩා අංග සංසන්දනය කරා විරුද්ධ ක්‍රිස්තුස් හැටියට ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධ දේ උන්වහන්සේ අපට දී තිබෙනා වූ ධර්මතාවයන්ට හාත්පසින්ම විරුද්ධ ධර්මතාවයන් කවුද මේ දී තිබෙන්නේ කොයි ආකාරයෙන්ද මොන ධර්මතාවයන්ද දී තිබෙන්නේ කියන කාරණේ ඉදිරියේදී අපි කතා කරනවා උන්වහන්සේට විරුද්ධව උන්වහන්සේගේ ඉගැන්වීම් වලට උන්වහන්සේ අපට දී තිබෙනා වූ ශුද්ධ ආලෝකයට විරුද්ධ ධර්මතාවයන් මේ කුඩා අංග නැත්නම් පාපබලයේ සහිත රෝමේ කිතුණු සමාජයට කිතුණුවට හඳුන්වා දී තිබෙනා වූ ආකාරය පිළිබඳව අපි ඉදිරියේදී සාක්ෂි සහිතව කතා කරමු. රාජ්‍යංගයේ වැටීම පිළිබඳව ඔබ ඉදිරියේ තබුවා. මේකට උන්වහන්සේ නොනැවෙන නැත්තම් හීන නැත්තම් අපි කියනවා දුර්වල නොවන බලවතු අවියක් අපිට ඉතිහාසය තුලින් තබා තිබෙනවා. රෝම අධිරාජ්‍යයේ නැගිටීම බෙදුරාව රෝමය ගැන අපි කතා කරා. කුඩා අංගයේ නැගිටීම ගැන ක්‍රිස්තු බයිබල් පාඩ තුලින් දානියල් 7 වෙනි පරිච්ඡේදයේ ඇතුළු දී තිබෙනවා වර්ෂ දී තිබෙනවා. දැන් අද දවසේදී අපි අවධානය යොමු කරන්නේ මේ වෙන පාටකින් ඔබට තැඹිලි පාටින් හයිලයිට් කරලා තිබෙනා වූ කාරණා දෙකට. දැන් ඔබ පැහැදිලිව දකිනවා කුඩා අංග අවුරුදු 1960ක කාල පරිච්ඡේදයක් ගණිතමය ඒ ආකාරයෙන් ඔබට ඒ අවුරුද්ද පටන් ගන්න ක්‍රිස්තු වර්ෂ 538 සිට 1798 දක්වා අපි ගියේ සතිය ඉගෙන ගත්තා. ශුද්ධ ලෙවිල්ලේ 7 පාරක් දානියල් පොත සහ එල්දරව් පොත තුල 7 වතාවක් මේ කුඩා අංග බලපවත්වන්නා වූ ශුද්ධවන්තයන්ට පීඩා කරන්නා වූ කාල පරිච්ඡේදය පිළිබඳව අපිට බලවත් වූ සාක්ෂීන් බයිබල් පාඩ දී තියෙනවා. කාලය පිළිබඳව එක තැනක කතා කරනවා කාලයටද කාලවලටද කාල භාගයටද. තව තැනක කතා කරනවා දවස් 1260ක්. තව තැනක කතා කරනවා මාස 42ක්. යනාදී වශයෙන් විවිධාකාරයෙන් අපිට මේ කාල පරිච්ඡේදයේ කුඩාංග බලපවත්වනා කාල පරිච්ඡේදය පිළිබඳව දී තිබෙනවා. දැන් ඊළඟට අපිට හම්බෙන්නේ කුඩාංග තුවාල ලබනවා. දැන් ඒක අපිට දානියල් පොතේ හම්බෙන්නේ නැහැ. දානියල් පොත අපිට හොඳ දේශපාලනමය වශයෙන් නැත්නම් ඉතිහාසයම වශයෙන් අපිට බලගතු අවියක් දීලා තිබෙනවා මේක තහවුරු කරගන්න. ඒකේ පැහැදිලි විස්තරයක් සවිස්තරාත්මක විස්තරය තමයි එල්දරව් 13 වෙනි පරිච්ඡේදයේ. මොකද මේ දෙක හොතර සැසඳෙනවානේ. මේ දෙක අතර තිබෙන කතා අපි බලවත් වූ මේ දෙක අතර තියෙන සමාන්තරතාවයන් නැත්නම් සමානාත්මතාවයන් අපි ගිය දේශනාවේ තුලින් ඉගෙන ගත්තා. ඒ තුලින් තහවුරු කරගත්තා. මේ කතා කරන්නේ එල්දරව් 13 එකේ ඉස්ල 10 දක්වා කතා කරන්නේ මේ කුඩාගේ නම් අන්තක්‍රිස්තුන්ට විරුද්ධ ක්‍රිස්තුස් ගැන කියන කාරණේ. නබලා පාපබලයේ සහිත ඒ රෝම සභාව පිළිබඳව අපි පැහැදිලි කරගත්තා. දැන් මේකට තුවාල ලබන ආකාරයත් අපි පැහැදිලි කරගත්තා. 1798 දී හරියටම අවුරුදු 1260ක කාල පරිච්ඡේදයේ සම්පූර්ණවත් එක්කම ක්‍රිස්තුස් 1798 දී මාරාන්තික තුවාලය එල්දරව් 13 වෙනි පරිච්ඡේදයේ කියා තිබෙනා ආකාරයට එවකට හිටියා වූ 6 වෙනි පියුස් පාත්තුමා පුදුමාකාර විදියට ඔබ දන්නවා මිලියන 40කට වැඩි ප්‍රමාණයක් උන්වහන්සේගේ දරුවෝ වේද සාක්ෂිකයන් හැටියට ජීවිතය පූජා කළා. ඒ පිළිබඳව ඉතිහාසගත කරුණු බොහොමයක් ඔබ ඉදිරියට ලැබුවා. එතකොට අපිට පේනවා ඇති මේ එවකට හිටියා වූ මොකද ප්‍රංශ විප්ලවයේ කාලේ 1790 ගණන් වල ප්‍රංශ විප්ලවයේ කාලේ එවකට හිටියා වූ අපි දන්නවා ඒ නැපොලියන්ගේ බර්තිය කියන සම්පතිය විසින් මොකද රාජ්‍ය බලය සහ ආගමික බලය කියන කාරණා දෙකම අරගෙන හිතනුවන්ට පීඩා කරා වූ ඒ කාල පරිච්ඡේදය අවසන් වුණා. එවකට හිටියා වූ 6 වෙනි පියුස් පාප්තුමාව අත්අඩංගුවට ගන්නවත් එක්ක වහල් භාවයට අරගෙන යන බව එල්දරව් පොතේ 13 වෙනි පරිච්ඡේදයේ අපිට 10 වෙනි පදය 9 සහ 10 වෙනි පදවල පැහැදිලිව කතා කරනවා. මරණීය තුවාලය සිදු වෙනවා, වහල් භාවයට අරන් යනවා, කඩු පහර ලබනවායි කියන කාරණේ. දැන් අපි අහන්න ඕන ප්‍රශ්නේ මොකක්ද දන්නවද? මේ අනාවැකි දාමේ කැඩෙනවද? 1798න් පස්සේ මේ අනාගත වාක්‍ය නැත්තම් කැඩෙනවද? නැත්තම් මේක දිගටම පැවතගෙන එනවද කියන කාරණේ තමයි මොකද මතක කරගන්න එපා. මම මේ දේශනේ මාලාව ආරම්භ කළේ අපි ඉගෙන ගන්න අනාගත වාක්‍ය අනාවැකි දාමයක්. එතකොට එකින් එක පුරුක හරියට ලස්සනට සංදි වෙනවා. මේ කාරණය අනාගත වාක්‍යයේ
ඉගෙන ගන්නට අපි ආරම්භ කළා වූ ආකාරය. දැන් ඔබ දකිනවා දානියෙල් එල්දරව් 13 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ අර කුඩා අංග නැත්තම් පර්ණගිස්මේ කතා කරනවා කුඩා අංග නැත්තම් මුහුදෙන් පැනනක් ගනව මුර්ගය එල්දරව් පොතේ 13 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා මේ පාප බලය සහිත නැත්තම් ඒ පාප අධිකාරී බලය පැහැදිලිව කියනවා තුවාල ලබනවා ඊළඟට කඩුපහර ලබනවා එල්දරව් 13 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ කියනවා 11 වෙනි පදේ 11 වෙනි පදේ කියනවා කොහාටද යන්නේ වහල් භාවයට අරගෙන යනවා කඩුවෙන් පහර ලබනවා කියලා ඊළඟට 10 වෙනි පදයේ ඉවරනවත් එක්කම 10 වෙනි පදයේ එල්දරව් 13 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ ඊළඟට එනවත් එක්කම අපිට කියනවා 11 වෙනි පදයේ එනකොට කියනවා පොළොවෙන් නැගිටුණා වූ මුර්ගයා ගැන. එතකොට මේ දෙක මේක කැඩෙන්නේ නැහැ. අර පාප බලය සහිත රෝම නැත්තම් පාපාධිකාරී බලය තුවාල ලබනවත් එක්කම මෙන්න තවත් රාජ්‍යයන් නැගිටින බව අපිට දේවවචනේ සඳහන් කරනවා 11 වෙනි පදේ. ඔබට පේනවා 11 වෙනි පදේ පැහැදිලිව කියනවා තවත් මුර්ගයෙක් නේද තවත් අධිරාජ්‍යයක් පොළොවෙන් නැගිටිනවා දුටින්. මේක ඉතාම වැදගත්. මෙච්චර කාලයක් අපි කතා කරපුවා සෑම රාජ්‍යයක්ම නැගිටුනේ මුහුදෙන්. ජාතීන්ගෙන් භාෂාවන්ගෙන් සෙනගගෙන් තාම ජනගහනය අධික ප්‍රදේශවලින් තමයි හැම රාජ්‍යයක්ම නැගිටුනේ. ඔබ දානියෙල් 7 වෙනි පරිච්ඡේදයට ගියත් එල්දරව් 13 වෙනි පරිච්ඡේදය කතා කරත් 13 එක ඉස්සර කතා කරන්නව ඒ රාජ්‍යය නැගුණේ මහා සෙනගක් සිටින්නව. මොකද පැහැදිලිවම එල්දරව් පොතේම කතා කරනවා නුගුතුතු ජලය නම් සියලු ජාතීන්ද භාෂාවන්ද ගෝත්‍රයන්ද සෙනග හැටියට හඳුන්වනවා. ජලයෙන් පෙන්වු කරන්නව ඒ කාරණේ. එතකොට හැබැයි මෙතන මේ කතා කරන්න එල්දරව් 13 11 වෙනි පදේ කතා කරන්නව මේ රාජ්‍ය ජන ශූන්‍ය ප්‍රදේශයකින් පොළොවෙන් නැගිටිනවා. මොකද මුහුද සමාන කරනවා මොකද මහා ජන ගඟක් තිබෙනවා ජන සංඛ්‍යාවක් ඉන්නව ඒ ප්‍රදේශයකට තමයි මුහුද සමාන කරන්නේ. පොළොව සමාන කරන්නේ මොකද ඒකට අදාළ බයිබල් පාඩ ඔබ ඉදිරියේදී මම තවනවා. පොළොව සමාන කරන්නේ ජන ශූන්‍ය ප්‍රදේශයකින් තමයි මේ රාජ්‍ය නැගිටින්නේ. හැබැයි මේ රාජ්‍ය ඒ ජන ශූන්‍ය ප්‍රදේශයකින් නැගිටිනවා වගේම බැටළු පැටවක් හැටියට තමයි නැගිටින්නේ අහිංසකව. දැන් බැටළු පැටවා හැටියට දේවචනේ කියන අන්න ලෝකේ පාපය දුරු කරන දෙවියන් වහන්සේගේ බැටළු පැටවා. උන්වහන්සේව නියෝජනය කරන්න බැටළුව සමාන. එහෙනම් මේ ක්‍රිස්තියානි වාතාවරණයක් නැත්තම් ක්‍රිස්තියානි මුහුණුවරක් තුලින් තමයි මේ රාජ්‍ය නැගිටින්නේ. කවුද මේ ක්‍රිස්තියානි මුහුණුවරක් නැත්තම් සැබෑ වූ නැත්තම් අපි කියනවා ස්වාමීන් වහන්සේට සැබෑ ලෙස ආදරය කරන්නා අය හැටියට නැත්තම් ඒ වගේ ආවා නැගිට්ටා රාජ්‍ය කුමක්ද? බැටළු පැටවෙක් වගේ තමයි නැගිට්ටේ. හැබැයි ඊට පස්සේ කියනවා කාලයක් ගියාම කාලයක් පහ වුණාට පස්සේ මහා සර්පෙක් වගේ කතා කරන්න යනවායි කියලා. මේක ඉෂ්ට වෙලා තිබෙනවද? මේ රාජ්‍ය හඳුනගන්නටයි අද දවසේ අපි එකතු වෙලා ඉන්නේ. මොකද මේ රාජ්‍ය හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි. මොකද මේ 13 වෙනි පරිච්ඡේදයේ එල්දරව් 13 11 සිට 18 දක්වා කතා කරනව ඒ අනාගත වාක්‍යය ඔබත් මම ජීවත් වෙන කාලේ ඉෂ්ට වෙන්නට යනවා ඊටාම ඉක්මනින්. ඒකට අවශ්‍ය කරන සියල්ල දැනටමත් ලෑස්ති. ඒ නිසා අපිට තව වැඩි කාලයක් නැහැ. මේ දේ දකින්න අහන්න විද්‍යුත් මාධ්‍ය තුලින් ඔබ දකින්න යනවා. ඒ වගේම අහන්නට යනවා. එදාට ඔබ සමහර වෙලාවට පරක්කු වැඩි ඒ නිසා ස්වාමීන් වහන්සේ අපිට එල්දරව් කර දීලා තිබෙන නිසා මේ සත්‍යතාවයේ තේරුම් අරගෙන සත්‍යයට කීකරු වීමේ සිතක් අපදලා ඇති කර ගන්න ඕන. ඔබට පේනවා ඇති මේ රාජ්‍ය නැත්තම් මුර්ගයා පැති දෙකක් තියෙනවා. ධනාත්මක පැත්තකුත් තියෙනවා ඍණාත්මක පැත්තකුත් තියෙනවා. ධනාත්මක පැත්ත තමයි පළමුව මේ රාජ්‍ය පොළවෙන් ජන ශූන්‍ය ප්‍රදේශයකින් නැගිටිනවා මේ රාජ්‍ය බැටළු පැටවෙක් නැත්තම් හරි අහිංසකව නැත්තම් උන්වහන්සේට ප්‍රේම කරන්නා වූ ජනතාවක් හැටියට තමයි නැත්තම් රාජ්‍යයක් හැටියට තමයි නැගිටින්නේ. මොකද බැටළුවගේ සංකේතවත් කරන්නේ අහිංසකත්වය සහ සැබෑදී නැත්තම් උන්වහන්සේ තමයි නියෝජනය කරන්නේ බැටළුවගේ. එතකොට ඔබට පේනවා ඇති ඒ හිතකර පැත්තෙන් තමයි රාජ්‍ය නැගිටින්නේ. හැබැයි ඊට පස්සේ අපිට හම්බ වෙනවා
මහා සර්පෙක් වගේ තමයි කතා කරන්නේ. එන්න අහිත කරපැත්ත. භයානක පැත්ත. ඊළඟට අපි පැහැදිලිව පෙන්눔 කරනවා. දැන් මේ බැටළුවක් වගේ නැගිටිනා වූ රාජ්‍යයට මේ බැටළුවට අන් දෙකක් තිබෙනවායි කියලා ප්‍රකාශ කරනවා. මේ අන් දෙක පිළිබඳව අපි ලබන සතියේ තවත් දීර්ඝ ලෙස ගැඹුරු ලෙස දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නට යනවා. මොකද්ද මේ අන් දෙක කියන කාරණේ. එතකොට අන් දෙක පිළිබඳව ඔබට පොඩි සටහනක් කර තිබෙනවා. ඔබට මතක ඇති අං වලින් දේවචනේ හඳුන්වන්නේ රාජ්‍යයන් සහ රජවරුන්. එතකොට මේ අහිංසකව නැගිට්ටා වූ රාජ්‍යයේ ක්‍රියාත්මක වෙනා වූ රාජ්‍යයන් දෙක කුමක්ද? ඔබට එල්ද්‍රාව පොතටම ගියොත් දානියෙල් පොතට ගියොත් ඔබට හම්බ වෙනවා අන් දෙකක් සහිත දානියෙල් 6 වෙනි පරිච්ඡේදය මට මතක හැටියට කතා කරන එලියෙක් සහ බැටළුවෙක් ගැන ඔබට මතක ඇති. බැටළුවෙක් ගැන කතා කරනවා. එතකොට මේ අන් දෙකින් පෙන්වු කරේ මොකද? රාජ්‍යයන් සහ රජවරු. එතකොට මේ අහිංසක දැන් ඒක අමතක කරමුකෝ අපි යන්කෝ දැන් එල්ද්‍රාව පොතේ එල්ද්‍රාව 13 වෙනි පරිච්ඡේදය 11 සිට කතා කරන්නා වූ 11 12 කතා කරන්නා මේ අහිංසකව නැගිටින්නා වූ රාජ්‍ය තුල යේසුස් වහන්සේ ප්‍රකාශ කළ ආ වූ රාජ්‍යයන් දෙක මේ ලෝකේ රාජ්‍ය සහ ඒ ලෝකීය රාජ්‍ය නැත්තම් අපි කියනවා දේශපාලන බලය දේශපාලන රාජ්‍ය සහ ආගමික රාජ්‍ය කියන කාරණා දෙකම මේ ජනශූන්‍ය ප්‍රදේශයකින් පැන නගින්නා වූ මේ රාජ්‍යයට බලගත් රාජ්‍යයට පළමුව බැටළුවා දෙවනුව මහා සර්පයෙක් වෙන්න යනවා. මහා සර්පයාගේ කාර්ය ඉෂ්ට කරන්න යනවා. එතකොට මේ රාජ්‍ය ආරම්භයේදී මොකද තියෙන්නේ? මේ රාජ්‍යයන් දෙකම ඒ එකම රාජ්‍ය තුල ක්‍රියාත්මක වෙන්නා වූ ආකාරය නැත්නම් මේ රාජ්‍ය නීති දෙකම ඒ ක්‍රියාත්මක වෙන්නා වූ ආකාරය පිළිබඳව ඒ අන් දෙකෙන් අපිට පෙන්වු කර දී තිබෙනවා. මොකද දේවචනය අනුව ඒ අන් දෙක එක්කෝ රාජ්‍යයන් නැත්නම් රජවරුන් හැටියටයි පැහැදිලි කරලා දෙන්නේ අංග වලින් පැහැදිලි කරන්නේ. ඒ නිසා අපි ඒ කාරණේ අපි පැහැදිලි කරගන්නමු ලබන දේශනාව තුළ. නමුත් අද දවසේ අපි අපේ අවධානය යොමු කරන්නේ කොමක්ද? මේ පොළවේ නැත්නම් ජන ශූන්‍ය ප්‍රදේශයකින් නැගිට්ටා වූ මේ මුර්ගයාගෙන් පෙන්වු කරන්නා වූ මේ රාජ්‍ය කොමක්ද කියන කාරණේ තමයි අපේ අවධානය යොමු කරන්නේ. මේ රාජ්‍ය හඳුනා ගන්නට එල්ද්‍රාව 13 වෙනි පරිච්ඡේදය 11 සිට 18 දක්වා කතා කරන්නා වූ මේ රාජ්‍ය හඳුනා ගන්නට ලක්ෂණයන් නැත්නම් කරුණු 10ක් ඔබ ඉදිරියේ තවනවා. ඒකයි මම කිව්වේ ස්වාමීන් වහන්සේ මේක නොසෙල්වන පිණිස කිසි කෙනෙකුට මේක මෙහෙම නොවේයයි කියන්නට බැරි වෙන පිණිස මේ අනාගත වාක්‍ය මේ කතා කරන්නේ ඇමරිකාව ගැන නොවේයි කියලා කියන්න බැරි වෙන පිණිස උන්වහන්සේ බලගත් සාක්ෂීන් 10ක් අපිට සිද්ධ ලීලාවලින් දීලා තියෙනවා. ඉතිහාසගත කරුණු ඒ සියල්ල තහවුරු කරන නිසා පළවෙනි ලක්ෂණය තමයි අපි පැහැදිලිව දකිනවා එල්ද්‍රාව පොතේ සුපුරුදු පරිදි මේ 13 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ කතා කරනවා මුර්ගියෙක් එනවා කියලා. ඒකෝට අපිට පැහැදිලිව මුර්ගයාගෙන් සංකේතවත් කරන්නේ රාජ්‍ය බව අපිට පැහැදිලි සාක්ෂීන් දී තිබෙනවා. වෙනසක් වෙන්න බෑනේ. මොකද ඔබ දානියෙල් 4 ගියොත් එතන පැහැදිලිවම සිංහයා වලසා දිව්‍යා මකරා බැටළුවා ඔබට පේනවා ඇති එළුවා යන සියල්ල නියෝජනය කරන්නේ රාජ්‍යයන්. ජාතීන්ගෙන් පැන්නක් ගාව රාජ්‍යයන් ගැන තමයි එතනදී කතා කරන්නේ. එතකොට එල්ද්‍රාව 13ට එනකොට ඒක වෙනස් වෙන්න බෑනේ. එහෙමනම් මොකද එල්ද්‍රාව 13 එකේ ඉඳලා 10 දක්වා කතා කරන්නේ රාජ්‍යයක් පැන නැගීම ආගමික සහ දේශපාලනික රාජ්‍ය. එනම් පහ බලයේ සහිත රෝමානු නැත්නම් ඒ වතිකානු රාජ්‍ය. එතකොට මේ පැන නැගීමත් එක්කම එතනත් එතකොට එල්ද්‍රාව 13 වෙනි පරිච්ඡේදයේ 1 සිට 10 දක්වා කතා කරන්නේ රාජ්‍යයක් ගැන. එහෙනම් අරක එසේ නොවෙන්න බෑනේ. මොකද ඒකත් මුර්ගයෙක්ගෙන් තව නියෝජනයක. එහෙමනම් එතනත් රාජ්‍යයක් නියෝජනය කරන්නේ මුර්ගයාගෙන්. එතකොට එකක් පළවෙනි ලක්ෂණය තමයි එල්ද්‍රාව පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 11 සිට 18 දක්වා කතා කරන්නේ රාජ්‍යයක නැගිටීමක් ගැන. මේක හඳුනා ගැනීම ඉතා වැදගත්. මොකද මේ රාජ්‍ය තමයි නැවත අර අන්ත ක්‍රිස්තුස්ව නැත්නම් විරුද්ධ ක්‍රිස්තුස්ව බලාත්මක කරන රාජ්‍ය ගැනයි අපි අද දවසේදී කතා කරන්න යන්නේ. ඒ පළවෙනි රංග ලක්ෂණය. එතකොට එල්ද්‍රාව පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 11 කතා කරන්නේ
පොළවෙන් නැගිටින්නා වූ රාජ්‍ය නැත්නම් ජන ශූන්‍ය ප්‍රදේශයකින් නැගිටින්නා වූ රාජ්‍යයක් ගැන. කිව්වනේ අපි තවමත් බලවත් පදනමක් සහිතවයි මේ පාඩම ඉගෙන ගන්න කියලා. දෙවනාංග ලක්ෂණය තමයි ඔර පේනවා ඇති ඒක ඓතිහාසික ලෙස ගලාගෙන යනවා. එල්දරව් දෙවෙනි ලක්ෂණය දානියල් 7 වෙනි පරිච්ඡේදයේ හොඳට ගැලපෙනවා. එල්දරව් 13 වෙනි පරිච්ඡේදයේ කේ සිට 10 දක්වා පැහැදිලිවම ඔබට පේනවා ඇති හරි ලස්සනට ගැලපෙගෙන යනවා නැත්නම් ඒක හරියට ගලාගෙන යනවා ආකාරය. ක්‍රියාදාමයක් හැටියට නැත්නම් එක එක පුරුක පළවෙනි පුරුක අපි දකිනවා බැබිලෝනිය අධිරාජ්‍ය. දෙවන පුරුක මේ ඉතිහාසයේ දෙවෙනි පුරුක තමයි වලසකින් නියෝජනය කරනවා මේද පර්ෂියානු අධිරාජ්‍ය. ඊළඟට තුන්වෙනි පුරුක හැටියට තුන්වෙනි රාජ්‍ය හැටියට ග්‍රීසිය අධිරාජ්‍ය. ඊළඟට හතරවෙනි අධිරාජ්‍ය හැටියට භයානක මුර්ගයක් ගැන කතා කරනවා රෝම අධිරාජ්‍ය. ඊළඟට අපිට හම් වෙනවා දානියල් 7 වෙනි පරිච්ඡේදයේ ඒ රෝම අධිරාජ්‍යයට මොකක්ද 10ක් නැත්නම් රාජ්‍යයන් 10කට කැඩී ගියා වූ ආකාරය අපිට හම් වෙනවා බෙදුරා රෝමයේ ගැන. ඊළඟට අපිට හම් වෙනවා ඒ අතරින් මම බලා සිටින අතර දානියල් කියනවා ඒ අතරින් කුඩාඟක් එනම් රෝම නැත්නම් ඒ කැඩුනා වූ බිඳුනා වූ රෝම එනම් යුරෝපා රටවල් 10 අතරින් එක රාජ්‍යයක් බලවත් වෙන්න යනවා. ඒ බලවත් වීම අපි පැහැදිලිව දකිනවා. ඒ බලවත් වෙලා ලෝකයේම අවුරුදු 1260 කාලයක් පාලනය කරව ඒ බල අධිකාරිය නැත්නම් රෝමන් ස්වභාව බව අපි පැහැදිලිව තේරුම් ගත්තා. දැන් මේක මේ කුඩාංග බලෙන් ඇවිල්ලා ඒ කුඩාංග ගැන කතා කරන්නේ දානියල් 7 වෙනි පරිච්ඡේදයේ මුහුදෙන් පෙරණක් ගාව මුර්ගයා ගැන කතා කරන්නේ එල්දරව් 13 වෙනි පරිච්ඡේදයේ කිසිද 10 දක්වා මේ දෙක අපූර්වට ගැලපෙන්නා වූ ආකාරය අපි ඉගෙන ගත්තා. මේක බලපවත්වන්නා වූ කාල පරිච්ඡේදය පිළිබඳව අපි පැහැදිලිව තේරුම් ගත්තා. අවුරුදු 1260 කාල පරිච්ඡේදයක්. ඒ කාල පරිච්ඡේදය තමයි අපේ ඉතිහාසයේ ඒ අවුරුදු ගාන දීලා තිබෙන්නේ. ඒක කාල පරිච්ඡේදයේ අවුරුදු 1260 කාල පරිච්ඡේදයට පස්සේ මොකද වෙන්නේ? මේ කුඩා අංග නැත්නම් මේ මුර්ගයා තුවාල ලබන බව, කඩු පහර ලබන බව, මරණීය තුවාලයක් සිදු වෙන බව අනාගත වාක්‍ය ලියලා තිබෙනවා. ඒ අනාගත වාක්‍ය ඉෂ්ට කරමින් හරියටම 1260 කාල පරිච්ඡේදය සම්පූර්ණ වුණත් එක්කම 1798 දී මොකද වෙන්නේ? එවකට හිටියාව පාප්තුමාව වහල් භාවයට සිරාඩස්සියට ඒ දේශපාලන බලය නැමැති කඩුව නැපෝලියන් පාවිච්චි කරලා ඒ බලය අහිමි වෙනවා. ඔහුට මරණීය තුවාලයක් සිදු වෙනවා. නැත්නම් ඒ පාප අධිකාරී බලයට මරණීය තුවාලයක් සිදු වෙනවා. එතකොට මේක සිදු වෙන බව මරණීය තුවාල සිදු වෙලා වහල් භාවයට ගෙන යන බව එල්දරව් පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ තමයි කතා කරන්නේ. හැබැයි 10 වෙනි පදයේ කතා කරනවත් එක්කම එතන කඩෙන්නේ නැහැ. එතන මේ දාමයේ බිඳෙන්නේ නැහැ. මොකද ඒක එසේ සිදුනවත් එක්කම 11 වෙනි පදයේ කියනවා මොකද කරන්නේ? ඒ විට තවත් මුර්ගයෙක් ඒ බලය බිඳී යනවත් එක්කම මෙන්න තවත් ජන ශූන්‍ය ප්‍රදේශයකින් මොකද වෙන්නේ? පොළවෙන් තවත් මුර්ගයෙක් නැගිටිනු ගැන 11 වෙනි පදයේ කතා කරනවා. එතකොට දැන් අපි ඉන්නේ 1798 මරණීය තුවාලය සිද්ධ වෙනවා. අපි දන්නවා දැනට පාප බලය සහිත රෝමයට නැත්නම් වතිකානුවට එවැනි බලයක් අර අවුරුදු 1260 කාල පරිච්ඡේදයක තිබුණු බලය නැහැ. ආගමික බලය සහ දේශපාලන බලය තවම නැහැ. ලෝකේ පුරාම ක්‍රියාත්මක කරන්න තරම් මේ බලය නැහැ. ඒ බලය දෙන්න ඕනේ. කවුද දෙන්න යන්නේ කියන කාරණය තමයි එළිදරව් 13 වෙනි පරිච්ඡේදයේ 11 සිට 18 දක්වා දී තිබෙනවා. එතකොට අපි තාම ජීවත් වෙන්නේ අර මාරාන්තික තුවාලය ඒ පාප බලයට සිදු වුණු කාලේ. දැන් මේක සුව වෙලා තියෙන දැන් තියෙන්නේ ඒ දෙවෙනි මුර්ගයා නැත්නම් දෙවෙනි රාජ්‍ය එල්දරව් 13 වෙනි පරිච්ඡේදයේ 11 සිට 18 දක්වා කතා කරනවා මේ රාජ්‍ය බලවත් වෙලා තිබෙනවා දැනට. එතකොට මේ රාජ්‍ය අර පාප බල අධිකාරියට නැවත අහිමි වුණා බලය දෙන්න කාලය එළඹ තිබෙනවා. ඒ කාල පරිච්ඡේදය තමයි ඔබත් මමත් ජීවත් වෙන්නේ. ඔබට පේනවා ඇති අපි සිටින කාල පරිච්ඡේදය තමයි 1798න් පස්සේ දැන් මේ මරණීය තුවාලය සුව වෙලා තිබෙනවා. දැන් දෙවෙනි මුර්ගය නැත්තම් පොළොවෙන් ආවා වූ රාජ්‍ය නැගිටලා තිබෙනවා. මේ රාජ්‍ය දැනටවත් අප දන්නවා අපිට ගොඩාක් සාක්ෂින් දෙන්න පුළුවන්
මේ මෑතකදී සිදුවලා ඉෂ්ට වුණ විශේෂයෙන් අපි දන්නවා ඒ අලුත් ජනාධිපතිතුමා ජෝ බයිඩන් පත් වුණාට පස්සේ කොයි විදිහටද ඔහු කතෝලිකයෙක් අමතක කරන්නට එපා. ඔහු මේ දේවල් හිතන්න එපා මේ ඉබේ සිද්ධ වෙනවායි කියලා. මොකද අනාගත වාක්‍ය ඉෂ්ට වෙන්නටම අවශ්‍යයි. ඒක උන්වහන්සේ අක්කෙටම අකුරටම ඉෂ්ට කරනවා. මොකද පැහැදිලිව එල්දරව් පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 110 දක්වා කාරණේ ඉෂ්ට වෙලා ඉවරයි. තව ඉෂ්ට වෙන්න තියෙන 11 වෙනි 13 වෙනි පරිච්ඡේදයේ 11 සිට 18 දක්වා කාරණේ පමණයි. එතකොට අපි පැහැදිලිව දකිනවා ස්වාමීන් වහන්සේ ඉතිහාසයේ මේ සියලු රාජ්‍යයන්ගේ වැටීම සහ නැගිටීම ඒ විදිහටම තීරණය කළා. එහෙමනම් අපි දැන් ඔබට පේනවා ඇති මාරාන්තික තුවාලයේ සිදු වුණා වූ අවස්ථාව ගැන අපි ඉගෙන ගත්තා. තවම සිදුවෙන්න තිබෙන ඒ කාරණේ දැන් මේ කාලේ සිද්ධ වෙන තිබෙන කාරණේ පිළිබඳව තමයි අපේ අවධානය. එතකොට ඔබට මතක ඇති පළවෙනි ලක්ෂණය තමයි මම නැවත වාරයක් ඔබ ඉදිරියට තබනවා. මුර්ගයාගෙන් නියෝජනයක දැන් අපි හඳුනගන්න මේක අපි ආරම්භ කර තිබෙන්නේ එල්දරව් පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 11 සිට කතා කරන්නා වූ මේ රාජ්‍ය මොකක්ද කියන කාරණේ. එතකොට මුර්ගයා සමානයි රාජ්‍ය බව අපි බයිබල් පාඨය තුලින් තේරුම් ගත්තා. දෙවෙනි කාරණේ තමයි මේක කැඩෙන්නේ නැහැ. මේ පොළවෙන් නැගිටින ඒ රාජ්‍ය නැගිටින්නේ කොයි කාලෙද? ඒ පොළවෙන් නැගිටින රාජ්‍ය නැගිටින්නේ අර වතිකානුව නැත්නම් පාප බලය සහිත පාප බලය අධිකාරියේ තුවාල ලබනවත් එක්කම තමයි කැඩෙන්නේ නැහැ. මෙන්න 11 වෙනි පදයට එනකොට තවත් රාජ්‍යයක් නැගිටිනවා. ඒ රාජ්‍ය මොකද්ද? එතකොට තුන්වෙනි ලක්ෂණය තමයි ඔබ ඉදිරියේ තබා තිබෙන්නේ ඒ 1798 දී තුවාල ලබනවත් එක්කම නැත්නම් පාප බල අධිකාරිය ඒ බලය විදී යනවත් එක්කම මෙන්න පොළවෙන් ජන ශූන්‍ය ප්‍රදේශයකින් මේ බලය නැත්නම් මේ රාජ්‍ය නැගිටිනවා. එල්දරව් 10 13 වෙනි සමාන එල්දරව් 13 වෙනි පරිච්ඡේදය 10 කතා කරනවා ඒ පාප බල අධිකාරිය තුවාල ලැබීම පිළිබඳව. 11 වෙනි පදයේ කියනවා තවත් මුර්ගයෙක්. එතකොට මේ කාල පරිච්ඡේදයම තුවාල ලබන කාල පරිච්ඡේදයම 1798 කාල පරිච්ඡේදය තමයි මේ දෙවෙනි රාජ්‍ය නැගිටින්නේ කියන කාරණේ. නැගිටින්නේ කොහෙන්ද කියන කාරණේ අපිට පැහැදිලිව හතරවෙනි ලක්ෂණය හැටියට දී තිබෙනවා. දැන් මේ රාජ්‍ය නැගිටින්නේ කොහෙන්ද? පොළවෙන්. පොළොව පැහැදිලිව ජන ශූන්‍ය ප්‍රදේශයක් නියෝජනය කරන බව අපිට එල්දරව් 17 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ කියන්නේ මොහොත නියෝජනය කරන්නේ බොහෝ ජනයන් සමූහයන් භාෂාවන් හැටියට. ඔබට එල්දරව් යසයා 17 12 13 ඔබට දීලා තියෙනවා එල්දරව් 13 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ අපිට කියන්නේ කොමක්ද? පොළවෙන් නැගිටිනවායි කියලා. එතකොට ඒකට හාත්පසින්ම විරුද්ධ දෙයක්. මොකද මුහුදෙන් නැගිටින්නේ මහා ජනගහනයක් වෙසෙන ඒ ස්ථානකින් තමයි සීළු රාජ්‍යයන් නැගිටින්නේ. හැබැයි ඒ සීළු රාජ්‍යයන්ට වැඩිය මේ රාජ්‍ය වෙනස්. ඒකයි ඔබට කියන්නට මේ රාජ්‍ය මුහුදෙන් නෙමෙයි පැන නගින්නේ. එහෙනම් ජන ශූන්‍ය ප්‍රදේශයක තමයි පැන නගින්නේ. අපිට මේවා හොයාගන්න ලේසි. අපි යන් තව ඉස්සරහට. ඊළඟට ලක්ෂණය පස්වෙනි ලක්ෂණය හැටියට අපි දකිනවා බොහොම අහිංසකව පැලයක් වගේ තමයි නැගිටින්නේ. බොහොම නිශ්ශබ්දව. දැන් අනිත් රාජ්‍යයන් අපි දන්නවනේ යුද්ධ කරලා තමයි රාජ්‍යයන් යටත් කරගෙන අනිත් රාජ්‍ය නැගිට්ටේ. මේද පර්ෂියන් අධිරාජ්‍ය මොකද කරේ? බබිලෝනිය අධිරාජ්‍ය යටත් කරගෙන යුද්ධ කරලා තමයි මේද පර්ෂියන් අධිරාජ්‍ය බලවත්. ග්‍රීක අධිරාජ්‍ය මොකද උනේ? මේද පර්ෂියන් අධිරාජ්‍යට විරුද්ධව බලවත් යුද්ධයක් කරලා තමයි ඔවුන් බලවත් උනේ. හැබැයි බලන්නකෝ එල්දරව් 13 වෙනි පරිච්ඡේදයේ මේ කතා කරන්නා වූ දෙවෙනි මුර්ගයා දෙවෙනි රාජ්‍ය අනේ කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම යුද්ධයක් නැහැ. කිසිම බල පෙරලියක් නැහැ. හරිම නිෂ්කලංකව හරිම සාන්ත දාන්ත විදියට ඒක අපි බැටළුවෙක් වගේ ආගමික රාජ්‍යයක් හැටියට නැත්නම් ආගමික වාතාවරණයකින් හරි දෙවියන් වහන්සේට බයපක්ෂපාතීව නැගිටින්නා වූ රාජ්‍යයක් නිශ්ශබ්දව නැගිටින්නා වූ රාජ්‍යයක් හැටියටයි අපිට එල්දරව් 13 වෙනි පරිච්ඡේදයේ 11 සිට 12 අපිට කතා කරන්නේ. පස්සේදී මහා සර්පයෙක් පිටිපස්සේ මහා සර්පයාගේ කාර්ය කරනවා.
නමුත් නැගිටින්නේ බැටළුවෙක් වගේ ඉතාම අහිංසක බව අපිට පැහැදිලි කරනවා. ඒක කාල පරිච්ඡේදය කොහෙද? අර බාහ්බල අධිකාරයේ තුවාල ලබනවත් එක්කම. දැන් අපි යනවා 6 වෙනි කාරණයට. 6 වෙනි කාරණේ අපිට හම් වෙනවා කොහෙන්ද නැත්තම් මෙච්චර මේ අපි මෙච්චර කාලයක් කතා කරපු සෑම රාජ්‍යයක්ම නැගිට්ටේ මම මේක කිව්වා මේ ඉතිසරලා මේ රාජ්‍ය සෑම රාජ්‍යයක්ම නැගිට්ටේ කොහෙන්ද ජනගහණය නැත්තම් ජනයන් භාෂාවන් ගෝත්‍රයන් සෙනගන්න අතරින් තමයි මේ සියලු රාජ්‍යයන් නැගිට්ටේ දැන් ඔබ දානියෙල් 7 වෙනි පරිච්ඡේදයේ 2 13 ඔබ කියවුවොත් විශේෂයෙන් එල්දරව් 13 1 සහ දානියෙල් 7 2 ඔබ කිව්වොත් දැන් බබිලෝනිය අධිරාජ්‍ය සහ මේද පර්ෂියානු අධිරාජ්‍ය නැගිට්ටේ කොහෙන්ද ආසියාතින් ආසියාකරෙන් තමයි ආසියාව සහ යුරෝපය ආශ්‍රිතව තමයි මිනිස්සු බහුලව ගැවසුනේ ඒ කාලේ. එතකොට පැහැදිලිව මේද පර්ෂියානු අධිරාජ්‍ය සහ බබිලෝනිය අධිරාජ්‍ය ආසියාතික කලාපයෙන් තමයි නැගිට්ටේ. මොකද ඒ කලාපිත ආශ්‍රයව තමයි මිනිස්සු බොහෝ දෙනෙක් ජීවත් වුනේ. හැබැයි ඊළඟ මුර්ගයන් දෙන්න අපි දන්නවා ග්‍රීසිය සහ රෝමය එකතු වුණේ කොහොම රෝමේ නැත්තම් යුරෝපාකරයෙන්. යුරෝපාකරයෙන් තමයි මේ දෙවෙනි රාජ්‍යයන් දෙක ආවේ. හැබැයි ඊට පස්සේ ඔබ දකිනවා එල්දරව් 13 11ට එනකොට මේ රාජ්‍ය නැත්තම් බැටළුවෙක් වගේ එන්නව අන් දෙකක් ඇතුව එන්නව රාජ්‍ය ආසියාව ගැන කතා කරන්නේත් නැහැ යුරෝපය ගැන කතා කරන්නේත් නැහැ. මොකද මේ සියල්ල පෙන්눔 කරේ ජලයෙන් නැත්තම් මහා ජන ගගක් නැත්තම් ජන ගහණයක් වෙසනා ස්ථානෙන්. හැබැයි මේ රාජ්‍ය ගැන කතා කරනව නෑ. මොහොතෙන් පැන නගින්නේ නෑ. පොළවෙන් එන ජන ශූන්‍ය ප්‍රදේශයකින් තමයි පැන නගින්නේ. අපි මතක තියාගන්නට ඕන දැන් මේ සියලු රාජ්‍යයන් නැගෙනහිර ආශ්‍රිතව ප්‍රදේශයෙන් තමයි ඔබ බබිලෝනිය අධිරාජ්‍ය, මේද පර්ෂියානු අධිරාජ්‍ය, ග්‍රීක අධිරාජ්‍ය, රෝම අධිරාජ්‍ය නැගෙනහිර ප්‍රදේශයෙන් තමයි අපි දකින්නේ මේ රාජ්‍යයන්ගේ නැගිටීම. හැබැයි දැන් එල්දරව් 13 11ට එනකොට මෙන්න නැගෙනහිර ඉඳලා කොහාටද යන්නේ බටහිර වෙතට ගමන් කරනවා. මොකද බටහිර ප්‍රදේශය අපිට ඇමරිකානු මහද්වීපය අපිට හම්බ වෙනවා. එතකොට ඇමරිකානු මහද්වීපය බටහිරින් පිටා තිබෙන්නේ. එතකොට මේ ඒ කාලේ 1790 ගණන් වල ඉතාම ජන ශූන්‍ය ප්‍රදේශයක් තිබුණා වූ මහද්වීපය අපි දන්නවා ඇමරිකාවට වැඩි ඉතිහාසයක් නැහැ. අවුරුදු බොහොම කෙටි කාලීන ඉතිහාසයක් තියෙන ඒ දේශයේ ජන ශූන්‍ය ප්‍රදේශයක් කියලා තිබුණා. ඒවා අපි සාක්ෂි සහිතව ඉගෙන ගනිමු. එතකොට හත්වන ලක්ෂණය අපිට හම්බ වෙනවා මේ තවත් කාරණයක් අපිට ඉතාම බලගත් කාරණයක් හම්බ වෙනවා. ඔබ දන්නවනේ පාප බලය සහිත රෝම නැත්නම් එල්දරව් 13 1 10 දක්වා කතා කරනවා මේ රාජ්‍ය නැත්නම් රෝම පාප බලය සහිත වටිකානුව මේ පීඩා කලානේ දෙවියන් වහන්සේගේ දරුවන්ට දෙවියන් වහන්සේගේ දරුවන්ව නාස්ති කලානේ. මේ පීඩාව දරා ගන්න බැරුව බොහෝ දෙනෙක් අපි දන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ නැත්නම් ඇමරිකානු මහද්වීපයට ගියව ආකාරයේ ගිහිලා ජනපද පිහිටවව ආකාරයේ ඉතිහාසය අපිට සාක්ෂි දන්නවා. ඔබට ඉතිහාසගත ලියවිලි ඒකට අවශ්‍ය නම් පෞද්ගලිකව දැනුවත් කරන්න ඔබට පුළුවන්. ඒ පිළිබඳව අවශ්‍ය කරනා වූ ඉතිහාසමය සාක්ෂි ඔබ ඉදිරියේ තවන්න. ඒක ඒ පොළව නැත්තම් ඒ ජන ශූන්‍ය ප්‍රදේශයේ උන්වහන්සේගේ දරුවන්ට පිහිට වෙන බව දේව වචනේ සඳහන් වෙනවා. කොහෙද එල්දරව් 12 වෙනි පරිච්ඡේදයේ 13 සිට 10 දක්වා 13 සිට 16 දක්වා අපිට කිව්වොත් මම 16 වෙනි පදේ විතරක් කියනවා. මහා සර්පයා මේ මුහුදෙන් පැනනග්ගා වූ මුර්ගයාගේ පිටිපස්සෙන් ඉඳ නැත්තම් පාප බල අධිකාරියේ කරනකොටගෙන දෙවියන් වහන්සේගේ සෙනඟට පීඩා කරනකොට උන්වහන්සේගේ සභාවට පීඩා කරනකොට උඩ පේනවා ඇති 16 වෙනි පදේ මම දීලා තිබුණා එල්දරව් 12 16 නමුත් පොළව ජන ශූන්‍ය ප්‍රදේශය නැත්තම් ඇමරිකානු මහද්වීපයේ කාටද පිහිටුනේ? අර යුරෝපා කරේ නැත්තම් ඒ පාප බලයේ සහිත රෝමයේ නැත්තම් පාප බලයේ සහිත වටිකානුවෙන් පීඩා වින්දා වූ ඒ යුරෝපය ඒ ජීවත් වුණා වූ දෙවියන් වහන්සේගේ සෙනඟට වුන් අපි දන්නවා අර ලස්සනට අපිට ඉතිහාසයේ හම්බ වෙනවා ඒ අය ආගමික නිදහස හොයාගෙන මේ මහත් වූ පීඩාවන්ගෙන් නිදහස හොයාගෙන වුන් ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකාව මහද්වීපයට ගිහිල්ලා
ඔවුන් ජනපද පිහිටගත්තා වූ ආකාරය අපිට ඉතිහාසයේ සාක්ෂි දරනවා. මේ සිද්ධ වුණා වූ මේ සිද්ධිය බලන්න එල්දරව් 12 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ පැහැදිලිව කියනවා මේ පීඩාව දරා ගන්නට බැරුව පොළව ඒ ජන ශූන්‍ය ප්‍රදේශය නැත්තම් ඇමරිකානු මහද්වීපයේ ස්ත්‍රීට නැත්තම් උන්වහන්සේගේ සභාවට අර උන්වහන්සේගේ විශ්වාසවන්ත දරුවන්ට මොකද කරේ? කට අර මහා සර්පයා තමාගේ කටින් නික්ම වූ ගංගාව ගිල්ලා යන නැත්තම් මහා සර්පයා මේ රෝමානු නැත්තම් පාප බලය සහිත රෝමේ තුලින් ගෙනාවා වූ මහත් වූ පීඩාවට පීඩාවේදී පිහිටුනේ කවුද? පොළොව බව පැහැදිලිව එල්දරව් පොතේ 12 වෙනි පරිච්ඡේදය 13 දක්වා ලියා තියෙනවා. මේ ඊට පස්සේ මේ පොළොවෙන් තමයි ඒ රාජ්‍ය පැනනගේ මොනතරම් අපි සන්තෝෂ වෙන්න ඕනද දුන්වහන්සේ ස්තුතිවන්ත වෙන්න ඕනද මොකද අපිට මේ බලගත් සාක්ෂීන් අපිට තවත් බලගත් සාක්ෂියක් ඔබ ඉදිරියේ තබනවා. ඒ තමයි 8 වෙනි ලක්ෂණය. අපිට හම්බෙනවා මේ තැන් මේ පොළොවෙන් නැගිට්ටා වූ මේ ජන ශූන්‍ය ප්‍රදේශයකින් නැගිට්ටා වූ මේ රාජ්‍ය බැටළුවෙක් වගේ නැගිට්ටා වූ රාජ්‍ය අපි දන්නවා උන්ගේ මුදල් කරන්සි නැත්තම් ඩොලර් එක ගහලා තින් God we trust දෙවියන් වහන්සේට තමයි පළමු තැන මොන මුදලේද ගහලා තිබෙන්නේ මේ ගහන්නේ ඒකයි මං කිව්වේ ඔබට පේනවා ඇති මොනතරම් ඔබ ඩොලරයක් අරගෙන බලන්න ඔබ මාගාව තියෙනවා ඔබට පේනවා ඇති මම දාලා නැහැ නමුත් ඔබට සොයා ගන්න පුළුවන් ඔබට කොහෙද අන්තර්ජාලයට ගියොත් ඔබට සොයා ගන්න හැකියාවක් තිබෙනවා මම හිතන්නේ මාගාව තිබෙනවා ඔබට පෙන්වන්නට පුළුවන් එතන ඩොලරේ පැහැදිලිව ගහලා තියෙනවා අපි කා කෙරෙහිද විශ්වාසය තබන්නේ කියලා ඔබට පේනවද දන්නේ නැහැ මම හිතන්නේ ඔබට පේන්නේ නැහැ මොකද මගේ බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන නිසා ඔබට සොයා ගන්නට හැකියාවක් තිබෙනවා ඔබ ඩොලර් නෝට්ටුවක් ඔබට ගන්න නැත්නම් අන්තර්ජාලයෙන් ගන්න පුළුවන් වුණොත් ඔබ ගිහලා බලන්න ගහලා තියෙනවා in God we trust දෙවියන් වහන්සේට දී තිබෙනා වූ ස්ථානය තවමත් ඇමරිකාවේ ඒ දෙවියන් වහන්සේට දී යුතු ස්ථානය දෙමින් තියෙනවා නමුත් මේක ඉතාම ඉක්මනින් වෙනස් වෙන්න යනවා එතකොට මේ ආර්ථිකව වශයෙන් බලගත්ම රාජ්‍ය අපි පැහැදිලි කරනවා ඇමරිකා එක්සත් ජනපදයේ යුද්ධමය වශයෙන් බලගත්ම රාජ්‍ය ඇමරිකා එක්සත් ජනපදයේ ඔබට දී තියෙනවා දේශපාලන වශයෙන් ලෝකේ බලගත්ම රාජ්‍ය ඇමරිකා එක්සත් ජනපදයේ බවට පත් වෙලා තිබෙනවා බලන්න ඉතිහාසයේ ඔබට දී තිබෙනවා ජනගහනය 1700 මතකද 1700 ගණන් වල හිටියේ 260000යි සෙනග 260000ක් පමණ තමයි හිටියේ ඔබට වෙන ජන ශූන්‍ය ප්‍රදේශයක් ඇමරිකානු මහද්වීපයේ හිටියව මේ සෙනග ප්‍රමාණය ඊළඟට 1776 මිලියන 2.8 ඔබට පේනවා ඇති කොයි ආකාරයෙන්ද බැටළුවෙක් වගේ ජන ශූන්‍ය ප්‍රදේශයකින් මේ රාජ්‍ය බලවත් වුණා තිබෙනා වූ ආකාරය ඊළඟට ඔබගේ අවධානය යොමු කරනවා 9 වෙනි ලක්ෂණය වෙතට දැන් අපි පැහැදිලිව දකිනවා දානියෙල් 7 වෙනි පරිච්ඡේදයේ පිළිවෙලෙන් පිළිවෙල රාජ්‍යයන්ගේ වැටීම නැගිටීම වශයෙන් ඇවිල්ලා රෝම අධිරාජ්‍ය ගැන කතා කරනවා ඒ මිත්‍යා දෘෂ්ටික රෝමය ගැන කතා කරනවා ඊළඟට රෝමයේ කැඩී යාම ගැන කතා කරනවා ඒ කැඩී විදියාව අතරින් ආගමික සහ රාජ්‍ය බලය සහිත රෝමය නැත්තම් පාප බලය සහිත රෝමය ගැන කතා කරනවා ඒක අපිට එල්දරව් 13 මේ සීක්වෙන්ෂල් ඕඩර් එක තමයි ඔයගොල්ලෝ ඉස්සර තබන පිළිවෙලට ඔබ ඉදිරියේ තබන රාජ්‍යයන්ගේ වැටීම පිළිබඳව ඉතිහාසගත කරුණු සහ දේව වචනේ ප්‍රදාන වෙනව කාරණා අපි තහවුරු කරගත්තා දැන් අපි එන්න ඕනේ එල්දරව් පොතට මොකද එල්දරව් පොතේ තමයි ඉතිරි හරිය අපිට දෙන්නේ එතකොට මෝදෙන් ආවව නැත්තම් එතනින් කතා කරන්නා වූ පාප බල සහිත ඒ වටිකානුව ගැන කතා කරලා එතකොට මේ මෝදෙන් ආවව නැත්තම් ජන ගහණයෙන් පැනනග්ගා වූ ඒ පාප බල අධිකාරී නැත්තම් පාප බල ඒ වටිකානු රාජ්‍යයට බොහොම පුරාණ ඉතිහාසයක් තිබෙනවා නමුත් අපිට පැහැදිලිව දකින්න දෙයක් තමයි මේ පොළොවෙන් ආවව නැත්තම් ජන ශූන්‍ය ප්‍රදේශයකින් ආවව මේ රාජ්‍යයට බොහොම මෑත කාලීන ඉතිහාසයක් තමයි තිබෙන්නේ. එතකොට 10 වෙනි පදයේ අපිට හම්බ වෙනවා 10 වෙනි ලක්ෂණය හැටියට අපිට හම්බ වෙනවා
මේ පොළවෙන් මත වුණා වූ මුර්ගය නැත්තම් මේ රාජ්‍ය හරි අහිංසකව හරි නිවි හැනෙහිල්ලේ ආගමික මුහුණුවරක් සහිතව දෙවියන් වහන්සේට බයපක්ෂපාතීව ආගමික නිදහස හොයාගෙන ගියා අයවලුන් හැටියට තමයි ඒ රාජ්‍යයක් හැටියට තමයි ආරම්භය. නමුත් අවසානයේ මහා සර්පයාගේ අතකොළුවක් වෙනවා. මහා සර්පයාගේ නියෝජිතයෙක් බවට පත් වෙනා වූ ආකාරය පිළිබඳව අපිට සාක්ෂියෙන් දීලා තියෙනවා. තව දුරටත් මේක අපි ලබන සතියේදී තවදුරටත් මේ එල්දරව් පොතේ ඔබට ලක්ෂණයන් 10ක් දුන්නා. ඒත් මදි. තව දුරටත් අපි මේ දේවල් තහවුරු කරගන්න ඕන නිසා අපි ලබන සෙනසුරාදාත් ඉතිරි මේ දුන්නා වූ ලක්ෂණයන් තව බලගතු බයිබල් පාඨ තුලින් මේ ඔබ ඉදිරියේ තබුවා සීල ලක්ෂණයන් අපි තහවුරු කරගනිමු. ඒ නිසා අපි හොඳම කොටසට අවිලා තිබෙන්නේ මම ඔබට ආරාධනා කරනවා ලබන සතියේත් අපිත් මාත් සමග එකතු වෙන්න. මේ අනාගත වාක්‍ය ඉල්දරව 13 වෙනි පරිච්ඡේදය 11 සිට 18 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ පිළිබඳව දී තිබෙනා වූ එල්දරව කිරීම පිළිබඳව ඉගෙන ගන්නට මා සමග එකතු වෙන්න එතෙක් මාසික කරුණාව ආශිර්වාද මඟ පෙන්වීම ඔබලා සියලු දෙනාටම ප්‍රාර්ථනා කරන ඔබ සමග ජේසුස් පිටයි.